සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ පාඩමේ දෙවන කොටසට ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිය. මේ කොටස අපි සාකච්ඡා කරලා අවසන් කළා කලින් වීඩියෝ එකේදී. දැන් මේ වීඩියෝ එක අපි කතා කරන්නේ දත්ත ගැලීම් සටහනක් අඳින්නේ කොහොමද කියන එක. දත්ත ගැලීම් සටහන් ගත්තම ලෙවල් 0 වල ඉඳන් ලෙවල් 3 විතර වෙනකන් අපිට දත්ත ගැලීම් සටහන් ගැන කතා කරන්න පුළුවන්. තවදුරටත් දත්ත ගැලීම් සටහන් ගැන තවදුරටත් කතා කරනවා. නමුත් ඕගොල්ලන්ගේ මට්ටමට ලෙවල් 0 වල ඉඳන් ලෙවල් 2 වගේ වෙනකන් දත්ත ගැලීම් සටහන් ගැන අවබෝධයක් තිබ්බනම් ඇති. මේකෙදි level 0 කියලා කියන්නේ සන්දර්භ රූප සටහනට. ඊට පස්සේ level 1 කියන්නේ පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන. ඊළඟට level 2 කියන්නේ දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන. මේ දත්ත ගැලීම් සටහන් අඳිනකොට ඒකට අනුගමනය කරන්න ඕන නීති රීති කීපයක් තියෙනවා. මුලින්ම අපි බලමු දත්ත ගැලීම් සටහනක් අඳිනකොට මොනවද මේ තියෙන නීති රීති කියලා. මේකෙදි මේ දත්ත ගැලීම් අංග. ඒ කියන්නේ මේ දත්ත ගැලීම් සටහනක තියෙන ප්‍රධාන අංග තමයි බාහිර භූතාර්ථ, සැකසීම්, ඒකෙන් ක්‍රියාවලි, දත්ත ගබඩාවන් තියෙනවා. ඊළඟට දත්ත ගලා යාම තියෙනවා. අපි බලමු මේ බාහිර භූතාර්ථයක් කියන්නේ මොකක්ද කියලා. බාහිර භූතාර්ථයක් කියලා කියන්නේ පද්ධතියකට දත්ත තොරතුරු ඇතුළත් කිරීමට හෝ පද්ධතියෙන් තොරතුරු ප්‍රතිදානය ලෙස ලබා ගැනීම හෝ එම ක්‍රියාවලි දෙකම කරන භූතාර්ථ වලට තමයි මේ බාහිර භූතාර්ථ කියලා කියන්නේ. එතකොට මේ කියන්නේ පද්ධතිය හා සම්බන්ධ වෙලා කටයුතු කරන බාහිර පාර්ශවයක්. එතකොට මෙතනදී භූතාර්ථයක් නාමකරණය කරද්දී මේක සර්වනාම ඒකවචන විදිහට තමයි නම් කරන්න. උතර භූතාර්ථයේ නම උදාහරණයක් දීලා තියෙනවා දෙමාපියන්. ඒ වගේම මෙතන පහළ තියෙනවා වැරදි නිවැරදි කියලා මෙතන බලන්න. සුනිල්. ඒ කියන්නේ සුනිල් කියන්නේ මේ පුද්ගල නාමයක්. ඒතර පුද්ගල නාමයක් විදිහට ගන්නෑ. මේ පුද්ගලයන් සර්ව ඒ කියන්නේ සමූහෙම හඳුන්වන්න පුළුවන් සර්වනාමයක් අපි ගන්නවා පුද්ගලයා කියලා. එතකොට සිසුන් කියලා පාවිච්චි කරන්නේ නැහැ. එතෙන්දී අපි සිසුවා කියලා ඒක සර්වනාම ඒක වචන වෙන විදිහටයි ගන්න. ඒතර උඩ උදාහරණයක් දීලා තියෙනවා භූතාර්ථයේ නමට ඉදිරියෙන් දෙමාපියන් කියලා. ඒතර අපිට දෙමාපියන් කියලා ලියන්න බෑ. මොකද ඒක දෙමාපියන් කිව්වම සර්වනාම ඒක වචනයක් නෙමෙයි. ඒතර ඒක වැරදි කියලා මතක තියාගන්න. එතන උදාහරණ දීලා තියෙන්නේ දෙමාපියන් කියලා. එතකොට සිසුන් කියලා ලියන්නේ නැහැ. හිම වැරදි එක සිසුවා වෙන්න ඕන. සුනිල් කියලා පුද්ගලයෙක්ගේ නමක් ලියන්න සමූහයක් හැංගෙන පුද්ගලයා කියලා ලියන්න ඕන. ඒතර සර්වනාම ඒකවචන වෙන නිසා පුද්ගලයින් සිසුන් කියලා ලියන්න බෑ. වගේම උඩ උදාහරණ දීලා තියෙන්නේ වැරදි එකක් පෙන්වන්න දෙමාපියන් කියලා එතන ලියන්න බෑ. ඒ වගේම අපි ඊළඟට බලමු සැකසීම්. නැත්නම් ක්‍රියාවලිය. පද්ධතිය තුල සිදුවන සැකසීම් පෙන්වීම සඳහා භාවිතා කරයි. ඒතර පද්ධතිය තුල තියෙන සැකසීම් පෙන්වන්න මේ සැකසීම් ක්‍රියාවලිය පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ වගේ රූපයක් අඳින්න. කියන්නේ මේ වගේ කොටුවක් ඇඳලා ඒකේ උඩින්ම තියෙන කොලම් දෙකක් කියන තීරු දෙයක් ඊට පස්සේ පහලින් සැකසීමේ නම ලියන්න ඉඩක් තියලා තියෙනවා. එතකොට මේකේ සැකසීම් අංකය මුලින් ලියනවා. සැකසීම සිදු කරන ස්ථානය එහෙම නැත්නම් පුද්ගලයා ලියනවා. ඊට පස්සේ සැකසීමේ නම. මොකද්ද මේ සැකසීම කියලා ක්‍රියාපදයක් විදිහට අපි ලියනවා. උදාහරණයක් විදිහට ආයතනයක ලිපිකරු විසින් වැටුප් සකස් කිරීම. ඒතකොට ආයතනයක ලිපිකරු විසින් වැටුප් සකස් කරනකොට මම ඒකට අදාළ උදාහරණය ඇඳලා තියෙනවා. ක්‍රියාවලිය ඇඳලා තියෙන්නේ කොහොමද? අංක 1. ඒතකොට මේක පළවෙනි ක්‍රියාවලිය. කියන්නේ මේ දීලා තියෙන උදාහරණයට අනුව ඒ ක්‍රියාවලිය විතරයිනේ තියෙන්නේ. ඒ හින්දා මම එක කියලා දැම්මා එතන. ඒක පළවෙනි ක්‍රියාවලිය. ඒතර ඒක කරන්නේ කවුද? කරන පුද්ගලයා තමයි වැටුප් ලිපිකරු. ඊට පස්සේ එයා කරන ක්‍රියාව මොකද්ද? වැටුප සකසනවා. එතකොට අන්නේ විදිහට ක්‍රියාවලියක් නිරූපණය කරන්න මේ සැකසීම් ක්‍රියාවලි සංකේතය පාවිච්චි කරනවා. ඒතර ඒ වගේම මෙතන බලන්න ඊළඟට තියෙන ව්‍යාපාරයක බෙදා හැරීම අංශය මගින් භාණ්ඩ බෙදා හැරීම. ඒතර මේ ක්‍රියාවලිය අපි දක්වනවා නම් මෙතන ඒ උදාහරණයට අදාළව ඒක ක්‍රියාවලියෙන් තියෙන. ඉතින් මේකින්ද එතන ක්‍රියාවලියේ අංක එහෙම නැත්නම් සැකසීම් අංකයට එක කියලා දාලා තියෙනවා. බෙදා හැරීමේ අංශය තමයි ඊළඟට ඒක කරන්නේ. එතකොට මේගොල්ලෝ කරන වැඩේ තමයි භාණ්ඩ බෙදනවා. ඉතින් මේ විදිහට සැකසීම් ක්‍රියාවලිය අඳිද්දී පොඩි නීති රීති ටිකක් තියෙනවා. ඒ වගේම දත්ත ගබඩා. මේ දත්ත ගබඩා කියන්නේ මොනවද? ඒතකොට පද්ධතියක වැඩ කටයුතු කරගෙන යනකොට අපිට දත්ත ගබඩා කරගන්න ඕන වෙනවා. දත්ත ගබඩා කරගන්නවා කියලා කියන්නේ දත්ත අපිට සේව් කරලා තියාගන්න වෙනවා. මේක කරන්න පුළුවන් ආකාර තියෙනවා. ඒව තමයි මෙතන MD T TM කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් මෙතන බලන්න උඩින්ම තියෙනවා රූප සටහනක්. එතකොට මෙන්න මේ රූප සටහනේ විදිහට තමයි දත්ත ගබඩාවක් අඳින්නේ. එතකොට මේ දත්ත ගබඩාව తాවකාලික වෙන්න පුළුවන්, ස්ථිර වෙන්නත් පුළුවන්. ඒක අඳිනකොට මේක නම් කරන විදිහෙන් තමයි අපි ඒක පෙන්වන්නේ. එතකොට මුලින්ම ලියන්න ඕන පළවෙනි කොටේ දත්ත ගබඩා අංක, ඊළඟට දත්ත ගබඩාවේ නම. එතකොට බලන්න දත්ත ගබඩා පැවතිය හැකි ආකාර. මේ පැවතිය හැකි ආකාර කියලා කියන්නේ M කිව්වොත් මේක හස්තිය දත්ත ගබඩාවක්. ඒ කියන්නේ පාසලේ පුස්තකාල පද්ධතියක ශිෂ්‍යයින්ගේ තොරතුරු ෆයිල් වල දාලා වගේ ගබඩා කරලා තියෙනවා. එහෙම නැත්නම් පාසලේ ශිෂ්‍ය ලියාපදිංචි විස්තර ෆයිල් වල දාලා ගබඩා කරලා වගේ තියෙනවා නම් මොකද වෙන්නේ? ඒවා
මැනුවල්. ඒ කියන්නේ හස්තීයව තමයි දත්ත ගබඩා ගන්න ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් කරනවා ඩිජිටල් මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ D කියන්නේ පරිගණකගත දත්ත ගබඩා. කියන්නේ ඩිජිටල් data. එතකොට මේවා පරිගණක. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ තමයි දත්ත ගබඩා කිරීම සිද්ධ වෙන්නේ. T කියලා කියන්නේ తాවකාලික. ඒ කියන්නේ తాවකාලිකයේ දත්ත ස්ථිරව තැන්පත් කර ගැනීමක් නැහැ. తాවකාලිකව තැන්පත් කර ගැනීමක් හඳුන්වන්න තමයි අපි T පාවිච්චි කරන්නේ. TM කියන්නේ හස්තීය తాවකාලික. ඒ කියන්නේ හිතන්න මොනවා හරි මේ දැන් බිල් කඩන තැනක ඒ බිල් වල මේ දැන් බිල් එක කාට හරි දෙනකොට බිල් එකේ කොටසක් දෙනවා තව රිසිට් කෑල්ලක් තියා ගන්නවා එයා ගාව මේ හවසට දැන් මේ ඔක්කොම බිල් කොච්චරක් ගියාද අනම්මනම් ඒ වගේ සාරාංශයක් ගන්න. ඒ වෙලාවට මොකද කරන්නේ බිල් වල ඉතුරු කෑලි ටික එයා ගාව තියෙන මොකක් හරි පොඩි භාජනයකට දාලා තියා ගන්න. එහෙම නැත්නම් අර පොඩි කූරක් වගේ එකක් තියෙනවා ඒකේ ගහලා තියෙනවා. එතකොට හවසට එයා මොකද කරන්නේ මේ බිල් කෑලි ටික ඔක්කොම එකතු කරලා බලනවා අද දවසේ කොච්චර බිල් එළියට ගියාද අර මේ වගේ විස්තරයක් ගන්න. එතකොට එතන ඒ දත්තයක් ඒ කියන්නේ ගබඩා කිරීමක් න්යා කරගන්නේ. එතන පොඩි කොළ කැලි ටිකක් වුණත් එයා ගබඩා කිරීමක් කරගන්නවා. ඒතර ඒ ගබඩා කිරීම හස්තීයයි. ඒ කියන්නේ අතින් තමයි එතන කොළ කැලි ටික ගබඩා කරගන්නේ. ඒ වගේම తాවකාලික. මොකද හවස් වෙනකොට ඒකට අදාළව මොනවා හරි තියෙන ඒවා බලලා ඒ ගණනය කිරීම කරලා කොහේ හරි ස්ථිරව එයා ලියා ගන්නවා. අන්තිමට අර කොළ කැලි ටික අයින් කරලා දානවා. ඒකට ඒක හස්තීයයි. ඒ වගේම ඒක తాවකාලිකයි. ඒතර බලන්න මෙතන උදාහරණයක් දීලා තියෙනවා සේවක විස්තර ගබඩා කිරීම. ඒතර සේවක විස්තර ගබඩා කිරීමේදී M1 කියලා තියෙනවා. මේ M කියන එකෙන් කියලා තියෙන්නේ ඒක මැනුවල්. ඒ කියන්නේ හස්තිය එකක් කියලා. සේවක විස්තර කියන්නේ ඒ දත්ත ගබඩා වෙනවා. ඒතකොට සේවක විස්තර M1 කියලා කියන්නේ හස්තියව ගබඩා කරලා තියෙන පළවෙනි දත්ත ගබඩාව. ඒකේ නම තමයි සේවක විස්තර. ඒතකොට සේවක විස්තර ගබඩා කිරීම කියලා මෙතන උදාහරණ දීලා තියෙන්නේ. මේක උදාහරණේ මම පැහැදිලි කරන්න ඕනේ නේද? නැත්නම් මෙතන සම්පූර්ණ දෙනවා නම් සේවක විස්තර ගබඩා කරන්නේ කොහොමද කියන එක කියවෙන්න ඕනයි අදාළ ප්‍රශ්නේ. එහෙම ප්‍රශ්නේ කියවෙන්නේ නැත්නම් ගබඩා කරන විදිහ අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ යන්නේ මොන විදිහට ඩිජිටල් මාධ්‍යයක් කරහා යන එකක්ද එහෙම නැත්නම් මේ අතින් ලියලා කරලා ඒ කියන්නේ මැනුවල් විදිහට යන එකක්ද හස්තිය දත්ත ගබඩා වෙන එකක්ද කියලා ඒ ප්‍රශ්නෙට දාලා අපි තේරුම් අරගෙන තමයි මේ දත්ත ගබඩාව මොන ආකාරයකක්ද කියන එක තේරුම් ගන්න. පරිගණක තුල සිසුන්ගේ ලකුණු ගබඩා කරන පරිගණක තුල සිසුන්ගේ ලකුණු ගබඩා කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඩිජිටල් විදිහට තමයි දත්ත ගබඩා වෙන්නේ. ඒ කියන්නේ D1 1 කියලා තියෙන්නේ පළවෙනි දත්ත පාදකයේ හින්දා එහෙම නැත්නම් දත්ත ගබඩාව හින්දා. ඊට පස්සේ ඒකේ නම තමයි සිසු ලකුණු. සිසු ලකුණු කියන පළවෙන අංකිත දත්ත ගබඩාව තමයි එතනින් හඳුන්වලා තියෙන්නේ. හරි. ඊළඟට මේ දත්ත ගලා යාම අඳිනකොට ඒකෙදි දත්ත ගලා යාම ඊතලයක් විදිහට පෙන්වනවා. ඒ ඊතලයේ උඩ අපි ලියනවා දත්ත ගලණයේ නම මොකක්ද කියලා. ඔය තියෙන ඇතුළත් වීමේ අංකය, බිල්පත ඒ වගේ දත්ත ගැලීම පෙන්වනවා. ඒතර මේ දත්ත ගැලීමක් අඳිනකොට දත්ත ගැලීම් ලකුණු කරනකොට නිවැරදි ආකාරය තමයි කෙලින් ඊතල වලින් මේක අඳින්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි ඊතලේ හැරිලා යන්න ඕන නම් මෙන්න මෙතන මේ නිවැරදි කියලා තියෙන එකේ බලන්න. මෙන්න මෙතන තියෙන ඊතල කෙලින්ම ගිහිල්ලා හැරිලා. ඒ කියන්නේ ඊතල මේ ඍජු වෙන්න ඕන. හැරිලා යන්න ඕන නම් ඒකත් ඍජු ආකාරයේ ඊතල වලින් තමයි හැරිලා යන්න ඕන. ඊතල මෙහෙම නැවිලා මේ හැඩ කරලා අඳින්න බෑ. දැන් මේ වැරදි කියලා රතු පාටින් පෙන්නලා තියෙන්නේ. ඒ විදිහට නවල කරලා අඳින්න බෑ. කෙලින් ඉරි වලින් යන්න ඕන. අපිට නැවෙන්න තියෙනවා නම් ඊතලයක් නැවිලා යන්න තියෙනවා නම් ඒකත් කෙලින් ඉරි වලින් තමයි ගන්න ඕන. ඒතර බලන්න ඊළඟට දත්ත ගැලීම් එකිනෙක හරහා ගමන් කරන්න බෑ. කියන්නේ දත්ත ගැලීම් එකක් කපාගෙන එකක් ඊතල යන්න බෑ. සියලුම ඊතල තනි තනිව පැහැදිලිව ගිහිල්ලා තියෙන්න ඕන. එකක් උඩින් එකක් ක්‍රොස් වෙලා යන්න බෑ. දත්ත ගැලීම ඒකමාර්ගිකව ද්විමාර්ගික වෙන්න පුළුවන්. දත්ත ගැලීමක් ඒකමාර්ගිකව ද්විමාර්ගික වෙන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත ගැලීම් එක දිශාවකට නෙමෙයි දිශා දෙක තුනකට යන්න පුළුවන් දත්ත ගැලීමක්. ඒක තමයි මේ උඩින්ම පෙන්වලා තියෙන්නේ. මේ පැත්තට යන්නත් පුළුවන්, මේ පැත්තට යන්නත් පුළුවන්. අදාළ දත්තයේ කිසිම ක්‍රියාවලියක්සේ නිරූපණය කිරීමෙන් වළකින. මේකෙදි දත්තයක් ගමන් කරන එකක් පෙන්වනකොට ක්‍රියාවලියක් විදිහට නිරූපණය කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක සමහර විට පාස් පේපර්ස් වල එහෙම මම දැක්ක තියෙන ක්‍රියාවලියක් විදිහට දීලා ඒක ලොකුවට හිතන්න යන්න එපා දැන් මේ වෙලාවේ. ඒක ඔයාලා ලියද්දි පුළුවන් තරම් බලන්න මේ විදිහට ලියන්න. මොකද දත්තයක්නේ ගලාගෙන යන්නේ. ඒතකොට ඒ ගලාගෙන යන දත්තය අපි පැහැදිලිව ලියනවා. ඒතකොට මේකෙදි බලන්න රහස් පදේ ඇතුළත් කිරීම. රහස් පදේ ඇතුළත් කිරීම කියලා ලියනට වැඩිය සාර්ථකද රහස් පදේ කියන දත්තය තමයි ගමන් කරන්න කියලා ලියන එක. ඒතකොට මේ දත්ත ගමන් කිරීම ලියද්දි ඊතලයේ උඩ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රහස් පදේ කියලා යටින් ලියලා තියෙන්නේ. ඒ විදිහට ඊතලය මැද්දෙන් ඒක ලියන්න පුළුවන්. අන්න ඒ ආකාරයට ලියන්න ඕනේ. ඊතල කැපිලා මේ ඊතලේ හරහා ගිහිල්ලා අපැහැදිලි වෙන විදිහට ලියන්න එපා. පැහැදිලිව අඳුර ගන්න පුළුවන් විදිහට ලියන්න. හුඟක් වෙලාවට මේ වගේ ඊතලයට උඩින් සහ මේ ඊතලයේ මැද්දෙන් තමයි අපි දත්ත ගැලීමේදී අදාළ දත්ත විස්තරය ලියන්නේ.
භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම කඩිරි මගින් නිරූපණය කරයි. මේ භූතාර්ථයක් අතර දත්ත ගැලීම කියන්නේ මේ බාහිර භූතාර්ථයක් අතර දත්ත ගැලීමක් සිද්ධ වෙනවා නම් ඒක ලියන්නේ අනිවාර්යයෙන්ම කඩිරක් පාවිච්චි කරලා. ඉස්සරහට උදාහරණ වලදී තියෙනවා. සියලුම දත්ත ගැලීම් සැකසීමේ ක්‍රියාවලියකට ඉන් පිටත ගලා යා යුතුය. කියන්නේ සැකසීමේ ක්‍රියාවලියකට දත්ත එන්න පුළුවන්. ඒ වගේ මේ දත්ත පිටතට ගලාගෙන යන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි සැකසීම් ක්‍රියාවලියකට දත්තයක් ආවොත් ඒ දත්තේ සකස් වෙලා තමයි පිටතට යන්නේ. එතකොට සකස් වෙලා යනකොට ඒ දත්තේ සකස් වෙලා වෙනසකටපත් වුණා කියන එක අපි පෙන්වන්න ඕන. ඒක උදාහරණත් එක්ක ඉස්සරහට තියෙනවා. ඊළඟට සැකසීම් ක්‍රියාවලියට අවම වශයෙන් එක් ආදානයක් සහ එක් ප්‍රතිදානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සැකසීමේ ක්‍රියාවලියකට ආදානයක් આવොත් අනිවාර්යෙන් ඒක සැකසීමේ ඒ ආදානයක් ආව නම් සැකසීමට ඒක ප්‍රතිදානයක් තියෙන්නත් ඕන. මොකද සකස් කරලා සැකසීමත් තුල තියාගෙන ඉන්නේ නැහැනේ. එතකොට ඒ නිසා ප්‍රතිදානයක් ඒකට අවම වශයෙන් එකක් තියෙනවා. දැන් මෙතන උදාහරණේ දීලා තියෙන අන්තිම උදාහරණ දෙක බලන්න. ඒකෙදි පළවෙනි එකේ ආදානයක් ඇවිල්ලා තියෙන ක්‍රියාවලියට ඒ වගේම ප්‍රතිදානයක් ගිහිල්ලා තියෙන එක හරි. නමුත් යට එකේ දෙපැත්තටම ආදාන විතරයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිදාන ඇවිල්ලා නැහැ. සම්පූර්ණ පද්ධතියක් අපි ඇඳලා පෙන්නනවා නම් මේ පද්ධතියේ එකම ක්‍රියාවලියකට ආදාන දෙකක් විතරක් තියෙන්න බෑ. අනිවාර්යෙන් ප්‍රතිදානයක් තියෙන්නත් ඕන. ඊළඟට දත්ත ගැලීම් නම් කිරීම සැකසුම් මගින් දත්ත ගැලීම් වෙනස් වී ඇති ආකාරය පෙන්වන්න ඕනේ. ඒක තමයි මම කලින් කිව්වේ. මේ සැකසීමකට දත්තයක් එනකොට ඒ දත්තය සකස් වෙලා එළියට යනවා. එතකොට ඒක සකස් වුණ බව අපි පෙන්වන්න ඕන. බලන්න. සිසු තොරතුරු ඇතුළත් කරාම මොකද වෙන්නේ? විදුහල්පති විසින් ඒක තහවුරු කරනවා. තහවුරු කරාට පස්සේ එළියට යන්නේ මොකද? සිසු තොරතුරු විතරක් නෙමෙයි මොන සිසු තොරතුරුද? තහවුරු කරන ලද සිසු තොරතුරු. අන්න ඒ වගේ දත්තේ වෙනස් වුණාම මේ වෙනස් වෙච්ච බව හංගවන්න ඕනේ. අදාළ අපි දත්තය ලියද්දී. සෑම දත්ත ගබඩාවකටම අවම වශයෙන් දත්ත ගබඩාව තුළට ගමන් කරන එක දත්තයක් සහ දත්ත ගබඩාවෙන් පිටතට එන දත්ත ප්‍රවාහයක් තියෙන්න ඕනේ. කියන්නේ දැන් මේ පළවෙනි උදාහරණය බලන්න. එතන දත්තයක් ඇවිල්ලා තියෙන දත්ත ගබඩාවල දත්තයක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දත්ත අපි ගබඩා කරන්නේ දත්ත ලබා ගන්න ඕන හින්දානේ. ඒතර පද්ධතියක දත්ත ගබඩා කරලා විතරක් තියෙන්නේ. යම් අවස්ථාවකදී ඒක පාවිච්චියට ගන්න වෙනවා. එතකොට ඒ හින්දා තමයි මේ දත්ත ගබඩාවකට දත්තයක් ගියොත් ආයි දත්තයක් එන්න ඕන කියන්නේ. සමහර වෙලාවට අපි අදින්නේ පද්ධතියක කොටසක් නම් ඒ කොටස තුල දත්ත ගබඩා කිරීම විතර නම් අන්තර්ගත වෙලා තියෙන්නේ. අපිට දත්ත ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එතෙන්දී අපිට කරන්න දෙයක් නැහැ. නමුත් දත්ත ගබඩාවක් ඒ කියන්නේ පද්ධතියකට අදාළව අඳිනකොට ඒ පද්ධතිය සම්පූර්ණ ක්‍රියාවලියට අදාළව අපි ඇඳලා නම් අනිවාර්යයෙන්ම දත්ත ගබඩාවකට දත්ත ඇතුළත් කරන ඊතලයේ වගේම දත්ත ගබඩාවෙන් දත්ත ගන්න බවට පෙන්වන ඊතලෙත් තියෙන්න ඕන. එතකොට මේ දෙවෙනි එකේ වැරදිලා තියෙන එක දත්ත ගබඩාවට දත්ත ඇතුළත් කරලා විතරයි එකක අනිත් දත්ත ගබඩාවෙන් දත්ත එළියට අරන් විතරයි. ඒ කියන්නේ දත්ත ගබඩාවකට ඇතුළත් කරොත් ඒ දත්ත ගබඩාවෙන් දත්ත අපි එළියට ගන්න ඕන යම්කිසි ක්‍රියාවලියකට. දත්ත ගබඩාවට දත්ත ඇතුළත් කරන ඊතලයක් නැතුව දත්ත ගන්න ඊතලයක් දාන්න බෑ. මොකද දත්ත ගබඩාවට දත්ත ඇතුළත් කිරීමක් පෙන්වන්න නැතුව අපි දත්ත ගැනීමක් සටහන් කරන්න බෑනේ. හැබැයි පද්ධතියේ කොටසක් අඳින අවස්ථාවකදී අපිට ඒ දත්ත ඇතුළත් කිරීමේ පියවර නැතුව මේ අපි අර උදාහරණවලදී සමහරලාට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් හොඳට අවධානය තියාගන්න. අපි අඳින්නේ සම්පූර්ණ පද්ධතියක් නම් ඒ පද්ධතියට අදාළව මේ දේවල් හරියට තියෙන්න ඕන. ඒ වගේම අනිත් වැදගත් එක තමයි බාහිර භූතාර්ථයක සිට දත්ත ගබඩාවකට හෝ දත්ත ගබඩාවක සිට තවත් දත්ත ගබඩාවකට ඍජුව දත්ත ගැලීමක් වෙන්න බෑ. ඒ කියන්නේ මේ බාහිර භූතාර්ථයකින් දත්ත ගබඩාවකට දත්තයක් ගමන් කරන්න බෑනේ. ඒ කියන්නේ බාහිර භූතාර්ථයට පද්ධතිය තුල තියෙන දත්ත ගබඩාවකට මේ ඇක්සස් කරන්න එහෙම නැත්නම් ප්‍රවේශ වෙන්න බෑ. ඇයි ඒ බැරි? එතකොට පද්ධතිය ඇතුලෙන් යම්කිසි දෙයක් කරන්න නැතුව දත්ත ගබඩාවකට දත්ත දාන්න බෑනේ. ඒතර පුස්තකාලයට ශිෂ්‍යයා ලියාපදිංචි වෙන්න දුන්නොත් අයදුම්පතක් පුරවලා ඒක ශිෂ්‍යයාට බෑනේ අයදුම්පත දාන්න ඒ අදාළ දත්ත ගබඩාවට. ඒක දාන්න ඕන පුස්තකාලයේ ඉන්න කෙනෙක්. එතකොට එයා ඒක දානකොට එයා ක්‍රියාවලියක් කරනවා. ඒ කියන්නේ බාහිර භූතාර්ථයකින් නම් දත්ත ගබඩාවකට දත්තයක් මේ ඍජුව ගලාගෙන යන්න බෑ. යම්කිසි ක්‍රියාවලියක් කරා තමයි ගලාගෙන යන්න ඕන. ඒ වගේම දත්ත ගබඩා දෙයක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න ෆයිල් දෙකක් තියෙනවා දත්ත ගබඩා කරලා මේ ෆයිල් දෙක හරහා දත්ත ගබඩා මේ දත්ත හුවමාරුවක් වෙන්න බෑනේ. අනිවාර්යෙන් ක්‍රියාවලියක් තියෙනවා. මේ ෆයිල් එකෙන් අරන් මේ ෆයිල් එකට දාන්න ඕනේ. ඒ වගේ අර දත්ත ගබඩා දෙකක් අතර දත්ත හුවමාරුවක් වෙන්න බෑ ක්‍රියාවලියක් නැතුව. ඒතර මේ පළවෙනි උදාහරණ දෙකෙන් පෙන්නලා තියෙන්නේ ඒක වැරදි කියලා. ඒ කියන්නේ බාහිර භූතාර්ථයකින් කෙලින්ම දත්ත ගබඩාවකට යන්නත් බෑ. දත්ත ගබඩාවකින් කෙලින්ම දත්ත ගබඩාවකට යන්නත් බෑ. මේ ඊළඟට දකුණු පැත්තේ තියෙන විදිහට බාහිර භූතාර්ථයක් කරා දත්ත ගබඩාවට යනවා නම් ක්‍රියාවලියක් කරා යන්න ඕන.
දත්ත ගබඩාවකින් දත්ත ගබඩාවට යන ඒත් ක්‍රියාවලියක් කරා යන්න ඕන. අන්න ඒ විදිහට අපි දත්ත ගැලීම් සටහන් අඳිනකොට තියෙන නීති රීති ටික කතා කරලා ඉවරයි. දැන් මේ සංදර්භ රූප සටහන ගැන කතා කරමු. මේ සංදර්භ රූප සටහන කියන්නේ level 0 DFD එක කියන්නේ බිඳුවන මට්ටමේ දත්ත ගැලීම් සටහන තමයි සංදර්භ රූප සටහන කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට සංදර්භ රූප සටහනක් අඳින්න තියෙනවා කියන්නේ level 0 DFD එක තමයි ඔයගොල්ලෝ අඳින්නේ. එතකොට මේ දත්ත ගැලීම් රූප සටහන් අඳිද්දි කතා කරපු නීති රීති සියල්ලම මේකට අදාළ වෙනවා. මෙතන තියෙන ගැටලුව කියවලා බලන්න. කාර්ය රූප සටහන. එහෙම නැත්නම් අපි යන්ද කලින් මොකද්ද? ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිය. යටතේ අපි කතා කරපු ගැටලුව තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මේ ගැටලුවට අදාළව සංදර්භ රූප සටහන අඳින්න යන්නේ. ඒතර මම මේ ගැටලුවේ අර ගැටලුවේ අන්තර්ගතයමයි යම් කිසි වෙනසක් කරලා ඇති අදාළම කරුණු ටික මෙතනට අරගෙන. ඒතර මේ ගැටලුව ඕගොල්ලෝ හොඳට දැන් කියවලා සංදර්භ රූප සටහන අඳින්න. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ හදිසියෙ මේ වීඩියෝ එක කරන්නේ අර ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් අමතක වෙලා තියෙනවා නම් ඒක මතක් කරගන්නවා වගේ ඕගොල්ලන්ට දැන් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් හදාලා ඒක අමතක වෙලා තියෙන දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් මතක් කරගන්නයි මේක කරන්නේ. ඒ හින්දා හුඟක් සරලව පැහැදිලි කරගෙන යන්නේ නැහැ. මේක පොඩි රිවිෂන් එකක් හින්දා මේ ගැටලුව කියවලා බලන්න මේක ඇඳ ගන්න පුළුවන්ද කියලා. ඇඳ ගන්න පුළුවන් නම් ඇඳලා බලන්න ඊළඟට මම සාකච්ඡා කරද්දී මොනවද අඩුපාඩු නේ කියලා. හරි. මේ ගැටලුව ගත්තම සිසුවක පුස්තකාලය ලියාපදිංචි වෙන පුස්තකාලය ලිපිකරුගෙන් මොකද කරන්නේ? ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ පුස්තකාලය ලියාපදිංචි කවුද ලිපිකරු විසින් ලිපි ගුණ පරීක්ෂා කරලා මේ පුස්තකාලය ලියාපදිංචි වෙලා දින්නේ නැද්ද කියලා බලලා ලියාපදිංචි වෙලා නම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. ලියාපදිංචි වෙලා නැත්නම් එයාට අයදුම්පතක් ලබා දීලා අර ක්‍රියාවලිය ඒ විදිහටම වෙනවා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් සංදර්භ රූප සටහනක් අඳිද්දි ප්‍රධානම දේ තමයි අපි අඳුර ගන්න ඕන පද්ධතිය. ඒතර බලමු පද්ධතිය. මොකද්ද පද්ධතිය වෙන්නේ? මේකෙදි වෙන්නේ පද්ධතිය පුස්තකාල පද්ධතිය. මොකද මේ පුස්තකාල පද්ධතියට අදාළව ක්‍රියාවලියන්නේ කතා කරන්නේ. හැමතිස්සෙම බලන්න සංදර්භ රූප සටහනක් අඳින්න තියෙනවා නම් ඔයාලට ඒකේ පද්ධතිය අඳුනගන්න එක තමයි ප්‍රධානම කාර්ය වෙන්නේ. පද්ධතිය හරියට අඳුරගත්තේ නැත්නම් සංදර්භ රූප සටහනම ඇඳ ගන්න බෑ. හරි ඊළඟට මේ පද්ධතියත් එක්ක ක්‍රියාත්මක වෙන බාහිර භූතාර්ථ තමයි ඊළඟට අවශ්‍ය වෙන්නේ. ඒතර බාහිර භූතාර්ථ කියලා කියන්නේ මේ පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන කට්ටිය. ඒතර කවුද මේ පද්ධතියත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ? සිසුවා. සිසුවා ක්‍රියාත්මක වෙන බාහිර භූතාර්ථයක් විදියට ඊළඟට පන්ති භාර ගුරුවරයා ක්‍රියාත්මක වෙනවා බාහිර භූතාර්ථයක් විදියට. දැන් අපි මේ කතා කරන ගැටලුව. ওই විදියට සංදර්භ රූප සටහනක ප්‍රධානම කරන්න තියෙන්නේ පද්ධතිය තෝරගන්න. කියන්නේ පද්ධතිය අඳුර ගන්නවා. ඒ වගේම බාහිර භූතාර්ථ අඳුර ගන්න එච්චරයි. ඊළඟට මේ පද්ධතිය සහ බාහිර භූතාර්ථ අතර දත්ත හුවමාරු විතරයි අපි ඊළඟට අඳුර ගන්න ඕන. ඒ හින්දා හොඳට මතක තියාගන්න සංදර්භ රූප සටහනේ ප්‍රධානම අපි කරන්නේ මොකක්ද කියලා. සංදර්භ රූප සටහන අඳිනකොට දැන් අපි අඳුරගත්ත පද්ධතිය. අන්නේ පද්ධතිය කොටුවක් විදිහට ලියලා, ඒ කියන්නේ කොටුවක් විදිහට ඇඳලා කොටුව ඇතුලේ ලියනවා පද්ධතිය නම. අපි දැන් අඳුරගත්ත පුස්තකාල පද්ධතිය. ඊට පස්සේ ඉලිප්ස හැඩ ඇතුලේ අපි ලියනවා අදාළ බාහිර භූතාර්ථ. ඒතර මොනවද බාහිර භූතාර්ථ වෙන්නේ? සිසුවා, ඒ වගේම ඊළඟ බාහිර භූතාර්ථය පන්ති භාර ගුරුවරයා. හරි. එතකොට මේ විදිහට බාහිර භූතාර්ථ දෙකයි අපිට තියෙන්නේ. අපිට තියෙන ඊට පස්සේ මේ බාහිර භූතාර්ථයි මේ පුස්තකාල පද්ධතිය අතර මොනවද දත්ත හුවමාරු වෙන්නේ කියන එක අඳින්න. ඊතල සටහන් වගේ. එතකොට සිසුවා එහෙම නැත්නම් මේ බාහිර භූතාර්ථ සමග පුස්තකාල පද්ධතිය එහෙම නැත්නම් බාහිර භූතාර්ථ සහ පද්ධතිය අතර දත්ත ගැලීම් ඊතල වලින් පෙන්නනවා. ඒ කියන්නේ තනි ඊතල මගින් බාහිර භූතාර්ථ අතර සිද්ධ වෙන දත්ත හුවමාරු කඩයිරි ඊතල මගින් පෙන්නනවා. හරි බලමු සිසුවා පන්ති භාර ගුරුවරයා පුස්තකාල. ඒතර මේකේ මුලින්ම සිද්ධ වෙන්නේ මොකද? සිසුවා විසින් පුස්තකාල පද්ධතියට ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ ඉල්ලීම කරාට පස්සේ මොකද වෙන්නේ? පුස්තකාල පද්ධතිය විසින් පරීක්ෂා කරලා බලලා ඉල්ලීම එයා රෙජිස්ටර් වෙලා නැහැ නැත්නම් ලියාපදිංචි වෙලා නම් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? යාට ආයුධම්පතක් ලබා දෙනවා. ඒකට අර දැන් ඉල්ලීම ගිහිල්ලා ප්‍රතික්ෂේප වුණොත් මොකද වෙන්නේ? නැත්නම් මොකද වෙන්නේ? එහෙම අර ලොජික් එක හිතන්න අවශ්‍ය නැහැ. ඒ මොන තත්ත්වය මත හරි මේ පැත්තට දත්ත ගැලීමක් සිද්ධ වෙනවා නම් ඒ දත්ත ගැලීම් ටික සියල්ලම පෙන්වනවා. එතකොට ඊළඟට ආයුධම්පත දුන්නට පස්සේ මොකද වෙන්නේ? ශිෂ්‍යයා ආයුධම්පත පුරවනවා. පුරවල ඉවරලා මොකද කරන්නේ?
පන්ති භාර ගුරුවරයාට ඉදිරිපත් කරන. දැන් පන්ති භාර ගුරුවරයා කියන්නේ බාහිර භූතාර්ථය. සිසුවා කියන්නේ බාහිර භූතාර්ථය. ඒතර බාහිර භූතාර්ථයක් අතර දත්ත ගැලීම සිද්ධ වෙන්නේ කඩිරි ඊතල මගින්. එතකොට දැන් මෙතන බලන්න සම්පූර්ණ කළ අයදුම්පත ඉදිරිපත් කරනවා. ඊළඟට පන්ති භාර ගුරුවරයා මොකද කරන්නේ? සිසුවට දෙනවා සහතික කරපු අයදුම්පත. ඊළඟට සිසුවා මොකද කරන්නේ? සහතික කළ අයදුම්පත දෙනවා පුස්තකාල පද්ධතියට. ඊට පස්සේ පුස්තකාල ඊළඟට මොකද වෙන්නේ? පුස්තකාල පද්ධතියෙන් මොකද කරන්නේ? මේ අයදුම්පත පරීක්ෂා කරලා වැරදි අඩුපාඩු තිබ්බොත් නව අයදුම්පතක් ලබා දෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒ අයදුම්පත නිවැරදි නම් පුස්තකාලයෙන් හැඳුනුම්පත් සකස් කරලා සිසුවාට හැඳුනුම්පත පුස්තකාල හැඳුනුම්පත ලබා දෙනවා. ඔන්න ඔය ක්‍රියාවලින් ටික විතරයි ඉතින් එතන පුස්තකාල පද්ධතියත් එක්ක සිසුවා සහ පන්ති භාර ගුරුවරයා කියන බාහිර භූතාර්ථයන් එක්ක සිදු වෙන්නේ. ඔන්න ඔය ටික අඳුරගෙන පැහැදිලිව ඒ වෙන ක්‍රියාවලින් ටික ලියන එක තමයි මේ සන්දර්භ රූප සටහන ඇතුළේදී සිද්ධ වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරමු ඊළඟ කොටසින් කොහොමද මේ සන්දර්භ රූප සටහන අපි ඇඳා. ඊට පස්සේ මේ සන්දර්භ රූප සටහන, ඒ කියන්නේ මේ level 0 DFD එකනේ. එතකොට මේ සන්දර්භ රූප සටහන තව දුරටත් විස්තරණය කරමින්, ඒ කියන්නේ මේ පුස්තකාල පද්ධතිය කියලා අපි කෙලින්ම කොටුවක් විදිහට ගත්ත පද්ධතිය මේ කොටුව ඇතුලේ, ඒ කියන්නේ මේ පද්ධතිය ඇතුලේ තියෙන ක්‍රියාවලි සහ දත්ත ගබඩාවනුත් විස්තර කරමින් තවදුරටත් මේක ටිකක් සංකීර්ණ කරලා අඳින එක තමයි level 1 DFD වලට එනකොට එන්නේ. මම මේ එකම ගැටලුවක් අරන් සාකච්ඡා කරගෙන ඉන්නේ පැහැදිලි වෙන්න ඕන හින්දා ඒ ගැටලුවටමයි අපි කලින් ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිය ඇඳේ. කියන්නේ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක ඇඳේ ඒ ප්‍රශ්නෙටමයි. ඊළඟට ඒ ප්‍රශ්නෙටම අදාළව තමයි අපි සන්දර්භ රූප සටහන ඇඳේ. මේ පියවර විදියට මේක ගලාගෙන එන්න ඕන හින්දා. හරි. ඊළඟට දත්ත ගැලීම් සටහන. එතකොට මේ දත්ත ගැලීම් රූප සටහනක් කියනවා data flow diagram එකේ මොකද වෙන්නේ? පද්ධතියේ බාහිර භූතාර්ථ අතර මෙන්ම පද්ධතියේ අභ්‍යන්තරයේ තියෙන දත්ත ගැලීම්ද මේකේ නිරූපණය කරනවා. බලන්න. ශූන්‍ය මට්ටමේ දත්ත ගැලීම් සටහන් එහෙම නැත්නම් සන්දර්භ රූප සටහන් level 0 DFD වෙන context diagram. ඕක තමයි දැන් අපි කලින් කතා කළේ. ඊට පස්සේ පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන් වලට එනවා level 1 DFD. ඊට පස්සේ දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන් වලට එනවා. එතකොට අපි මෙතෙන්දි බලමු ඊළඟට දත්ත ගැලීම් සටහනක්. එහෙනම් මේ දත්ත ගැලීම් සටහනක් අඳින්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ කලින් ගැටලුවමයි. මේ ගැටලුව මම ටිකක් වෙනස් කරලා තියෙනවා. මේ ගැටලුව විස්තර ටිකක් වැඩි කරලා තියෙනවා. ඇයි? කලින් ගැටලුවට අදාළව බිස්නස් ඇක්ටිවිටි මොඩල් එක අඳින්න සහ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක අඳින්න ඒකේ තිබ්බ තොරතුරු ප්‍රමාණවත්. නමුත් මේ ගැටලුවේ ක්‍රියාවලීන් සහ දත්ත ගබඩා පොඩ්ඩක් පැහැදිලිව අඳුර ගන්න ඕන හින්දා මම මේ ගැටලුව පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. ඒතර ඕගොල්ලන්ට level 1 DFD එකක් අඳින්න දෙනවා නම් විභාගෙදී සම්පූර්ණ මෙන්න මේ වගේ විස්තර කරපු එකක් දෙන්න. එතකොට ඕගොල්ලන්ට මේක බලලා කාර්ය රූප සටහන අඳිනවා නම් මොකද කරන්නේ? ඒකට අදාළව කාර්යයන් ටික අඳුරගෙන කාර්ය රූප සටහන අඳිනවා. context diagram එක නැත්නම් සන්දර්භ රූප සටහන අඳින්න තියෙන්නේ පද්ධතිය සහ බාහිර භූතාර්ථ විතරක් අඳුරගත්තා. පද්ධතිය අභ්‍යන්තරය ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. බාහිර භූතාර්ථත් එක්ක කොහොමද මේ පද්ධතිය දත්ත ගැලීම් ටික සිදු වෙන්නේ කියලා ලකුණු කරලා පෙන්නනවා. level 1 DFD වලට આવොත් ඒ කියන්නේ පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනකට එනකොට තමයි අපි පද්ධතිය අභ්‍යන්තරය ගැන හිතන්නේ. එතකොට මේ තියෙන ගැටලුව හොඳට කියවන්න. මේ ගැටලුව හොඳට කියවලා තේරුම් අරගෙන පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන අඳින්න. ඒතර පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන ඇඳලා බලන්න ඇඳ ගන්න පුළුවන් වුණාද මොනවද වැරදි වුනේ කියලා මම ඊළඟට මේක කතා කරන්න. මම ප්‍රශ්නේ විස්තර කරන්න යන්නේ නැහැ මෙතන. මේ ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න පුළුවන්. අර ප්‍රශ්නේමයි පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. හරි. අපි බලමු මේකට දාලා කොහොමද දත්ත ගැලීම් සටහන අඳින්නේ කියලා. පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන අඳිනකොට. හරි. මේකෙදි ක්‍රියාවලීන් ටික අපි හඳුනා ගන්න ඕන. ඒතර බලන්න ශිෂ්‍ය ලියාපදිංචි කිරීම තියෙනවා. මේ පුස්තකාලයට ඉල්ලීමක් කරාට පස්සේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීමක් තිබ්බ. මේ මං කරන්නේ මොකද්ද? පද්ධතියට අදාළ ප්‍රධාන ක්‍රියාවලිය අඳුර ගන්න එක. level 1 DFD නේ. කියන්නේ පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනේදී අපි කරන්නේ ප්‍රධානම ක්‍රියාවලිය අඳුර ගන්න එක. දැන් මෙතනදී ලිපිකරු ඉන්නවා. ලිපිකරු විසින් ශිෂ්‍යයා ලියාපදිංචි කිරීම කියන ක්‍රියාවලිය කරනවා. ඒ වගේම හැඳුනුම්පත් සකස් කරන්නා විසින් හැඳුනුම්පත් නිකුත් කිරීම කියන ක්‍රියාවලියත් කරනවා.
ඒතර ක්‍රියාවලි දෙකක් ප්‍රධාන විදිහට අපි අඳුර ගන්නවා. ඒතර මේ පුස්තකාල පද්ධතියේ ප්‍රධාන වෙන ක්‍රියාවලි දෙක මොකක්ද? ශිෂ්‍යයා ලියාපදිංචි කරනවා, හඳුනුම්පත නිකුත් කරනවා. ඔය වගේ ප්‍රධාන ක්‍රියාවලි දෙකක් අපි අඳුර ගන්නවා මෙතනදී. ගැටලුවට අනුව ක්‍රියාවලි ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතලා බලන්න ගැටලුවේ කොහොමද ක්‍රියාවලි තියෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රධානම වෙන ක්‍රියාවලි ටික අඳුර ගන්න. ප්‍රධාන ක්‍රියාවලි ටික තමයි දත්ත ගැලීම් සටහන. පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනට අපි අඳින්න වෙන්නේ. එතකොට ඊට පස්සේ දත්ත ගබඩා හඳුන ගන්න ඕන. දත්ත ගබඩා තමයි ශිෂ්‍යයන්ගේ ලියාපදිංචි විස්තර තියෙනවා. ඊට පස්සේ ලියාපදිංචිය සඳහා තියෙන අයදුම්පත් තියෙනවා. ඊළඟට හැඳුනුම්පත් විස්තර තියෙනවා. එතකොට මේ ගානට අදාළව කියවුවා නම් මෙන්න මේ තොරතුරු ටික තියෙන. ඒ කියන්නේ ශිෂ්‍යයා ලියාපදිංචි කළා නම් ඒ ලියාපදිංචි කරපු විස්තර ටික මොකද වෙන්නේ? ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියන එකට ඇතුළත් වෙනවා. මෙතන මේ පොඩි වැරද්දක් තියෙනවා. වැරද්ද කියන්නේ මම මෙතන දත්ත ගබඩා වලට M විතරයි දාලා තියෙන්නේ. එතන M1 M2 M3 කියලා එන්න ඕන. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. M1 M2 M3 කියලා දත්ත ගබඩා වෙනස් කරගන්න ඕගොල්ලන්ගේ ගානට අදාළව. එතකොට ක්‍රියාවලින් දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රියාවලිය ලිපිකරුවෙන් ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීම. දෙවෙනි එක තමයි හැඳුනුම්පත් සකස් කරන්නා විසින් හැඳුනුම්පත් සකස් කරන. ඊට පස්සේ දත්ත ගබඩා ටික හැදුනේ කොහොමද? ගාන හොඳට කියවලා බලන්න. මේ ගානේ තියෙනවා ශිෂ්‍යයාගේ ලියාපදිංචි විස්තර. ගුණය තමයි ශිෂ්‍ය ලියාපදිංචි විස්තර තියෙන්නේ. ඒ වගේම ලියාපදිංචිය සඳහා තියෙන ශිෂ්‍යයන්ගේ ලියාපදිංචි විස්තර තව ගුණයක තියෙනවා. හැඳුනුම්පත් සකස් කරාට පස්සේ විස්තර තව ගුණයක තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? බාහිර භූතාර්ථ ටික අඳිනවා. සිසුවා ඉන්නවා. පන්ති භාර ගුරුවරයා ඉන්නවා. දැන් අපි කලින් මොකද කළේ? මෙන්න මේ ක්‍රියාවලි සහ දත්ත ගබඩා කියන කොටස් තිබ්බේ නැහැ අපේ කලින් සන්දර්භ රූප සටහනේ. එතකොට මේ ක්‍රියාවලි දත්ත ගබඩා කියන මේ පද්ධතිය ඇතුලේ ඔක්කොටම හරියන්න. මොකද්ද තිබ්බේ කලින් සන්දර්භ රූප සටහනේදී? ඒකෙදි තිබ්බේ කොටුවක් විතරයි. ඒතර මේ කොටුව ඇතුලේ තියෙන ටික අපි ඇන්දනේ. එහෙනම් දැන් බාහිර භූතාර්ථ වලින් මේ කොටුව ඇතුලේ තිබ්බ පද්ධතියේ කොටස, ඒ කියන්නේ ක්‍රියාවලි වලට දත්ත ගබඩා වලට දත්ත යන හැටි අපි දැන් ඇඳලා පෙන්වන්න ඕන. අර සන්දර්භ රූප සටහනේ ගිය දත්ත ටිකමයි ඒ ටික තව විස්තර සහිතව පද්ධතිය ඇතුලේ ගමන් කරන විදිය පෙන්වනවා. එතකොට බාහිර භූතාර්ථ මගින් දත්ත ගබඩා වලට කිලිම දත්ත යන්නේ නැහැ. හින්දා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ක්‍රියාවලි හරහා තමයි දත්ත වෙනස් වෙලා යන්නේ. හරි. සිසුවා විසින් මොකද කරන්නේ? ලියාපදිංචිය සඳහා ඉල්ලීම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලිපිකරු විසින් මොකද කරන්නේ? ශිෂ්‍ය ලියාපදිංචි විස්තර වලින් ගන්නවා දත්තේ. ඒතර දත්තේ ගන්න පැත්තට ඊතලේ දානවා. ඊට පස්සේ ශිෂ්‍ය ලියාපදිංචි විස්තරය අරන් මොකද කරන්නේ? ඊළඟට ශිෂ්‍යයාගේ ලියාපදිංචිය බලනවානේ. ඒ බලලි වෙලා අයදුම්පත නිකුත් කරනවා. එයා ලියාපදිංචි වෙලා නම් ප්‍රතික්ෂේප කරනවා කියන අපිට එහෙම පෙන්වන්නේ නැහැනේ. මෙතෙන්දී අපි අදාළ දත්ත සියලුම ගැලීම් ටික පෙන්නගෙන යනවා. ඒතර ප්‍රතික්ෂේප කරනවා කියන්නේ දත්ත ගැලීමක් නෙමෙයි. ඒ නිසා එයා ප්‍රතික්ෂේප වුනේ නැත්නම් එයාට ආයදුම්පත දෙනවා. ඒතර ආයදුම්පත දෙන දත්ත ගැලීම අපි පෙන්නනවා. ඊළඟට දීපු ආයදුම්පත සම්පූර්ණ කළ ආයදුම්පත පන්ති භාර ගුරුවරයාට දෙනවා. පන්ති භාර ගුරුවරයා විසින් සහතික කරපු ආයදුම්පත සිසුවට දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? සිසුව විසින් සහතික කළ ආයදුම්පත ලිපිකරුට දෙනවා. ඊට පස්සේ ලිපිකරු විසින් මොකද්ද කරන්නේ? පරීක්ෂා කරලා ඒ ආයදුම්පත වැරදි නම් නව ආයදුම්පතක් දෙනවා කියලා අපි කතා කළානේ. එතකොට ඒකට අදාළව නව ආයදුම්පතක් දෙනවා. එහෙම නැත්නම් ලියාපදිංචි කියන මේ ලිපිකරු විසින් ආයදුම්පත පරීක්ෂා කරලා ඒ ආයදුම්පත නිවැරදිව පුරවලා තියෙනවා නම් මොකද වෙන්නේ? ලියාපදිංචිය සඳහා ඇති ආයදුම්පත් විස්තර වලට මොකද කරන්නේ? මේ අර ලබාගත් ආයදුම්පතේ විස්තර ඇතුළත් කරනවා. ඊළඟට ආයදුම්පත් සකස් කරන්න, එහෙම නැත්නම් හැඳුනුම්පත් සකස් කරන්න සමාවෙන්න. හැඳුනුම්පත් සකස් කරන්නා විසින් මොකද කරන්නේ? මේ ලියාපදිංචිය සඳහා තියෙන ආයදුම්පත් වලින් අරගෙන එයා හැඳුනුම්පත් සකස් කරන වැඩේ කරනවා. ඒක ගාණයක් පැහැදිලිව තියෙනවනේ. එතකොට හැඳුනුම්පත් සකස් කරන්නා විසින් මොකද කරන්නේ? මේ ආයදුම්පත් විස්තර අරගෙන හැඳුනුම්පත සකස් කරලා ලියාපදිංචිය අවසන් කළ ආයදුම්පත් පිළිබඳ විස්තර කාටද දෙන්නේ? ලිපිකරුට දෙනවා. ලිපිකරුට එහෙම දුන්නට පස්සේ ලිපිකරු මොකද කරන්නේ? ඒ ලියාපදිංචිය අවසන් කළ ආයදුම්පත් මෙන්න මේ විදිහට නව ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියලා මේ ශිෂ්‍ය ලියාපදිංචි විස්තර වලට ගබඩා කරනවා. ඔයගොල්ලන්ට පේනවද මෙතන ලිපිකරු විසින් ශිෂ්‍ය ලියාපදිංචි යටතේ තමයි දැන් මේ ලියාපදිංචි අවසන් කළ ආයදුම්පත් විස්තර ආවට පස්සේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීම කියන කාර්යය හරහා M1 ඒ කියන්නේ M1 කියලා මම වෙනස් කරගන්න කියලා ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියන
දත්ත ගබඩාවට නව ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියලා ඇතුළත් කරනවා. එතකොට අපි මේ නව ශිෂ්‍ය ලියාපදිංචි කියන විස්තර මේ ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියන ගොනුවට ඇතුළත් කරනවා කියලා ඒ දත්තය ගලාගෙන යන විදිහ පෙන්වනවා. ඊළඟට මොකද වෙන්නේ? හැඳුනුම්පත් සකස් කරන්නා විසින් දැන් ලියාපදිංචි අවසන් කරපු ආයුධම්පත් විස්තර දුන්නා. ඊට පස්සේ ලිපිකරු විසින් ඒවා ශිෂ්‍ය ලියාපදිංචි විස්තර වල ගබඩා කළා. ඊළඟට මේ හැඳුනුම්පත් මේ සකස් කරන්නා විසින් නැවත මොකද්ද කරන්නේ? සැකසූ හැඳුනුම්පත් විස්තර ටික එයා හැඳුනුම්පත් විස්තර කියන දත්ත ගබඩාවේ ගබඩා කරනවා. ඒක ප්‍රශ්නේ පැහැදිලිව තියෙනවානේ. හරි. ඊළඟට එහෙම ගබඩා කරලා මොකද කරන්නේ? හැඳුනුම්පත් නිකුත් කරන්නා විසින් සිසුවාට පුස්තකාල හැඳුනුම්පත නිකුත් කරනවා. ඒක තමයි ප්‍රධානම ක්‍රියාවලිය. ඊට පස්සේ මේකෙදි මේ ගැටලුවේ තව පොඩි කෑල්ලක් එකතු කරලා තින මොකද්ද? සිසුවෙක් විසින් නව හැඳුනුම්පතක් සඳහා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ එයාගේ හැඳුනුම්පත නැති වෙලා හරි ඒ වගේ දෙයක් වෙලා අලුතෙන් හැඳුනුම්පතක් ගන්න ඉල්ලීමක් කරනවා. එතකොට මොකද කරන්නේ? හැඳුනුම්පත් සකස් කරන්නාට ඉල්ලීම කරාම එයා කරන්නේ සැකසූ හැඳුනුම්පත් විස්තර වලින් පරීක්ෂා කරලා බලනවා. සැකසූ හැඳුනුම්පත් විස්තර වලින් මොකද කරන්නේ? හැඳුනුම්පත් විස්තර කියන ගොනුවෙන් නිකුත් කළ හැඳුනුම්පත් විස්තරය ගන්නවා කියලා අපිට දත්ත ගැලීම පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒ දත්ත ගැලීමෙන් නිකුත් කළ හැඳුනුම්පත් විස්තර අරගෙන මොකද කරන්නේ? ආයිතර හැඳුනුම්පත සකස් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? නව හැඳුනුම්පත, ඒ කියන්නේ පුස්තකාල හැඳුනුම්පත සිසුවාට ලබා දෙනවා. අන්න ඒ විදිහට මොකද වෙන්නේ? මේ ලොකු දෙයක් නැහැ මෙතන. පද්ධතිය අභ්‍යන්තරව තියෙන දත්ත ගැලීම් සහ මේ දත්ත ගැලීම් සිදු වෙන්නේ මොන ක්‍රියාවලිය සහ දත්ත ගබඩාව අතර කියන එක පැහැදිලිව පෙන්වන එක විතරයි මේ පළවෙනි මට්ටමේ දත්ත ගැලීම් සටහනේදී කරන්නේ. එතකොට ප්‍රධානව අඳුර ගන්න ඕන ක්‍රියාවලීන් මොනවද කියලා මේ පළවෙනි දත්ත ගැලීම් සටහනේ තියෙනවා. ඒතර ප්‍රධාන ක්‍රියාවලීන් තව දුරටත් උපකොටස් වලට කඩන්න පුළුවන් නම් අපිට දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනකට යන්න පුළුවන්. දැන් මේ විදිහට දත්ත ගැලීම් සටහන ඇඳලා ඉවර නම් පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන ඊළඟට ඔයාලා කරන්න ඕන. මේකේ පද්ධතියේ සීමාව මෙන්න මේ විදිහට කොටු කරලා පෙන්නනවා. දැන් ඇත්තටම ඕගොල්ලෝ මේක බැලුවොත් ඔයාලට පේනවා අපි කලින් අඳපු સંદર્ભ රූප සටහන ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ පද්ධතිය කොටුවක් විදිහට ගත්තොත් ඒ කොටුවට අදාළව පද්ධතිය නම ලියලා තිබ්බා. ඊට පස්සේ සිසුවා සහ පන්ති භාර ගුරුවරයා අතර මේ අදාළ ටික ඒ විදිහටම වුණා. ඒතොර ලෙවල් 1 එකට එද්දි මොකද්ද වෙලා තියෙන්නේ? ඒක ඇතුළේ තියෙන ක්‍රියාවලි ටික විස්තර කරලා ඒ ක්‍රියාවලිය අතර සහ දත්ත ගබඩා අතර දත්ත ගලාගෙන යන්නේ කොහොමද කියන එක පෙන්වලා තියෙන එක තමයි පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනේ තවදුරටත් වෙලා තියෙන පද්ධතිය අභ්‍යන්තරය ගැන කතා කරලා තියෙනවා. හරි. අපි මෙහෙම බලමු මේකට අදාළව දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනක් අඳින්නේ කොහොමද කියලා. ඒතර දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන කියන්නේ මේ ප්‍රධාන ක්‍රියාවලි තියෙනවානේ. මේ ප්‍රධාන ක්‍රියාවලි වල උප ක්‍රියාවලි තියෙනවා නම් අපිට ඒ ටිකත් කඩලා පෙන්නලා තවදුරටත් මේක සරල වෙන්න කඩලා අඳින්න පුළුවන්. එතකොට එන්න දත්ත ගැලීමේ ලෙවල් එක පහළට යන්න ලෙවල් පහළට යනකොට ලෙවල් 1 2 3 වගේ පහළට යනකොට මොකද වෙන්නේ? ලෙවල් එක වැඩි වෙනවා. ඒ කියන්නේ දත්ත ගැලීම් මට්ටම උඩට යන්න මේ දත්ත ගැලීම සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙනවා කියන්නේ ඊටාම මේ කුඩාම ඒකක බවට දත්ත ගැලීමට අදාළව තියෙන සියලුම ක්‍රියාවලිය කුඩාම ඒකක වෙනකම්ම අපිට පෙන්වන්න පුළුවන්. හරි ලෙවල් 1 එකේදී කියන්නේ ප්‍රධානම ක්‍රියාවලිය ටික අඳුරගත්තා. ඒ ටිකට අදාළව ලිව්වා. ඒතකොට ඒ ක්‍රියාවලිය තව උපකොටස් වලට කඩන්න පුළුවන් නම් දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනක අපිට ඒක පෙන්වන්න පුළුවන් මේ විදිහට. හරි ලෙවල් 2 DFD වලට යනවා දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනට. මේකෙදි මොකද කරන්නේ? මේ ලිපිකරු කියලා ඉන්දියා මේ කියන්නේ ලිපිකරු ඉන්දියානු පුස්තකාලේ. මේ ලිපිකරු කරේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීම. ඒතර මේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේදී ලිපිකරු කරන කාර්යයන් බලන්න මොනවද තියෙන්නේ කියලා. එකේ එක දැන් එක කියන්නේ පළවෙනි කාර්යය. ඒතර එකේ එක කියන්නේ එකේ පළවෙනි කාර්යයේ උපකොටස් එක. එයා මොකද්ද කරන්නේ? ශිෂ්‍ය කියන්නේ ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා. ඊළඟට ලිපිකරු විසින් තව එකක් කරනවා. මොකද්ද? අයදුම්පත පරීක්ෂා කිරීම කරනවා. ඊට පස්සේ ලිපිකරු විසින් තව එකක් කරනවා නව ලියාපදිංචි විස්තර සටහන් කිරීම. ඔන්න ඔය වගේ කාර්යයන් තුනකට අර ලිපිකරු කරපු අර ප්‍රධාන කාර්යයන් තුනක් යටතේ අපිට විස්තර කරන්න පුළුවන්. කාර්යයන් තුනක් විදිහට වෙන් කරලා ගන්න පුළුවන්. ඊළඟට හැඳුනුම්පත් සකස් කරන්නා කරන්නේ මොකද්ද? එයා තමයි දෙවෙනි ක්‍රියාවලිය කරේ. දෙවෙනි ක්‍රියාවලිය එයා එකක් කරනවා හැඳුනුම්පත් සකස් කිරීම. ඒ වගේම එයා තව එකක් කරනවා හැඳුනුම්පත් සකස් කරන්නා ක්‍රියාවලිය දෙකේ දෙක. කියන්නේ යාර තව ක්‍රියාවලියක් උපකොටසක් විදිහට අපිට සලකන්න පුළුවන් නිකුත් කළ හැඳුනුම්පත් පරීක්ෂාව. ඒ කියන්නේ මොකද්ද? අර ශිෂ්‍යයෙක් ඇවිල්ලා කිව්වොත් එහම හැඳුනුම්පතක් එයාට අර ඉල්ලුවොත් එහෙම තව හැඳුනුම්පතක් ඕනේ එහෙම නැත්නම් නව හැඳුනුම්පතක් සඳහා ඉල්ලීමක් කරොත්
ඒතර අර හැඳුනුම්පත් සකස් කරන්නා විදිහ මොකද කරන්නේ? නිකුත් කළ හැඳුනුම්පත් පරීක්ෂාව කියලා තව ක්‍රියාවලියක් අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. මම මේ උදාහරණයකට ගන්නෙ එකම ක්‍රියාවලිය තවදුරටත් ඒ වගේ කොටස් වලට කඩන්න පුළුවන් වුණොත් ඒක අපි ඊළඟ මට්ටමේ කියන්නේ දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනකට යනවා. හරි දත්ත ගබඩා ටික ගත්තොත් අර විදිහටමයි ශිෂ්‍ය ලියාපදිංචි විස්තර ලියාපදිංචි සඳහා ඇති අයදුම්පත් විස්තර හැඳුනුම්පත් විස්තර. ඒ කියන්නේ ක්‍රියාවලි ටික කොටස් වලට වෙන් වුණාට දත්ත ගැලීම් නැවත ඒ කියන්නේ දත්ත ගබඩා නැවත එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පළවෙනි මට්ටමේ දත්ත ගැලීම් සටහන් දත්ත ගැලීම් ටික හඳුරගන්න. ඒතර දත්ත ගැලීම් තව උපකොටස් වලට කැඩෙන්නේ නැහැ. දත්ත ගැලීම් නෙමෙයි දත්ත ගබඩා තව උපකොටස් වලට කැඩෙන්නේ නැහැ. ඊළඟට ක්‍රියාවලි ඒ ක්‍රියාවලිය තව උපකොටස් වලට කියන උපක්‍රියාවලිය වලට කඩන්න පුළුවන් නම් මේ විදිහට පළවෙනි එකේ පළවෙනි උපක්‍රියාවලිය පළවෙනි එකේ දෙවෙනි එක පළවෙනි එකේ තුන්වෙනි එක විදිහට ක්‍රියාවලිය තව උපකොටස් වලට කඩන්න පුළුවන්. හරි ඊළඟට බලන්න බාහිර භූතාර්ථ ටික සාමාන්‍ය විදිහටම අපි අඳ ගන්නවා. කලින් තිබ්බ බාහිර භූතාර්ථමයි මොනවද? සිසුවා පන්ති භාර ගුරුවරයා. ඊළඟ සිසුවා විසින් දැන් ඉල්ලීමක් කරාම ඒ ඉල්ලීම කොතනද දෙන්නේ? ලිපිකරුගේ පළවෙනි උපක්‍රියාවලියට එන්නේ. කියන්නේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම. ඊට පස්සේ ලියාපදිංචිය පරීක්ෂා කිරීමට ඇවිල්ලා ඊළඟට මොකද වෙන්නේ? ශිෂ්‍ය ලියාපදිංචි විස්තර වලින් අරගන්නවා තොරතුරු අරගෙන බලනවා ලියාපදිංචිය වෙලා තියෙනවද ලියාපදිංචි වෙලා නැද්ද කියලා. ඊළඟට මොකද වෙන්නේ? අයදුම්පත සිසුවාට නිකුත් කරනවා. ඊළඟට සිසුවා විසින් සම්පූර්ණ කරලා පන්ති භාර ගුරුවරයාට නිකුත් කරනවා. ඊට පස්සේ පන්ති භාර ගුරුවරයා සිසුවාට ලබා දෙනවා සහතික කරපු අයදුම්පත. හරි. ඉතින් පන්ති භාර ගුරුවරයා සිසුවාට සහතික අයදුම්පත දුන්නට පස්සේ සිසුවා මොකද කරන්නේ? සහතික කරපු අයදුම්පත ලිපිකරුට දෙනවා. එතකොට ලිපිකරුගේ ඊළඟ ක්‍රියාවලිය තමයි කියන්නේ උපක්‍රියාවලිය තමයි සම්බන්ධ වෙන්නේ මොකද්ද? අයදුම්පත පරීක්ෂා කිරීම. එතකොට මේ අයදුම්පත පරීක්ෂා කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සහතික කළ අයදුම්පත පරීක්ෂා කරනවා. අයදුම්පත පරීක්ෂා කරලා වැරදි නම් නව අයදුම්පතක් දෙනවා. එහෙම නැත්නම් ඒ අයදුම්පත පුරවලා තියෙනවා නිවැරදි නම් මොකද වෙන්නේ? ශිෂ්‍ය ලියාපදිංචි සඳහා ඇති අයදුම්පත් කියන ඒ අදාළ දත්ත ගබඩාවේ ගබඩා කරනවා. ඊළඟට හැඳුනුම්පත් සකස් කරන්නා මොකද කරන්නේ? කලින් වගේම ලියාපදිංචිය සඳහා තියෙන අයදුම්පත් වලින් ඒ අයදුම්පත් විස්තර අරගෙන එයා අයදුම්පත සකස් කරනවා. සකස් කරලා ඉවරලා මොකද කරන්නේ? ලිපිකරුට ඉදිරිපත් කරනවා. එතකොට ලිපිකරුට ඉදිරිපත් කරන එක මම දත්ත ගැලීම් මේ පැත්තෙන් අදලා තියෙනවා. ලියාපදිංචිය අවසන් කළ අයදුම්පත් විස්තර ලිපිකරුට යන ලිපිකරුගේ තුන්වන උපක්‍රියාවලියට යන්නේ. කියන්නේ නව ශිෂ්‍ය ලියාපදිංචි විස්තර සටහන් කිරීම කියන තැනට. එතනට ගියාට පස්සේ යා මොකද කරන්නේ? ලිපිකරු විසින් ශිෂ්‍ය ලියාපදිංචි විස්තරවල සටහන් කරනවා. නව ශිෂ්‍ය ලියාපදිංචි විස්තර කියලා. ඊළඟට මොකද වෙන්නේ? හැඳුනුම්පත් සකස් කරන්නා විසින් දැන් අයදුම් මේ සකස් කරපු එහෙම නැත්නම් ලියාපදිංචි අවසන් කළ අයදුම්පත් විස්තරය යවන ලිපිකරුට ඒක ලිපිකරු ශිෂ්‍ය ලියාපදිංචි විස්තරවල ගබඩා කරලා දැන් එතකොට ඒ ශිෂ්‍යයා පුස්තකාලේ ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට හැඳුනුම්පත නිකුත් කරන්නේ කවුද? හැඳුනුම්පත් සකස් කරන හැඳුනුම්පත නිකුත් කරනවා. ඒ නිකුත් කරන්න කලින් එයා මොකද කරන්නේ? අර හැඳුනුම්පත් විස්තර කියන එකේ සකස් කරපු හැඳුනුම්පත් විස්තර ගබඩා කරගන්නවා. සකසු හැඳුනුම්පත් විස්තර කියලා හැඳුනුම්පත් විස්තර වල ගබඩා කරලා පුස්තකාල හැඳුනුම්පත සිසුවාට නිකුත් කරනවා. ඊට පස්සේ ඒ විදිහට නිකුත් කරලා නැවත දැන් පුස්තකාලේ සිසුවෙක් ඇවිල්ලා නව ආයුධම්පතක් සඳහා ඉල්ලීමක් කළොත් මොකද කරන්නේ? එතකොට අර හැඳුනුම්පත් සකස් කරන්නාගේ දෙවන ක්‍රියාවලියට උපක්‍රියාවලියට යනවා නිකුත් කළ හැඳුනුම්පත් පරීක්ෂාව. නිකුත් කළ හැඳුනුම්පත් පරීක්ෂා කරන්න දත්ත ගන්න කොහෙන්ද? හැඳුනුම්පත් විස්තරකින් දත්ත ගබඩාවෙන් නිකුත් කළ හැඳුනුම්පත් විස්තර අරගෙන ඒක පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා මොකද කරන්නේ? එතනින් ආයි යනවා කොතනටද? හැඳුනුම්පත් සකස් කරන්නගේ පළවෙනි ක්‍රියාවලියට යනවා. දෙවෙනි එකේ ඉඳන් මොකටද පළවෙනි එකට යන හැඳුනුම්පත් විස්තර අරගෙන පළවන ක්‍රියාවලියට යනවා. ඒ කියන්නේ හැඳුනුම්පත් සැකසීම කියන ක්‍රියාවලියට ගිහිල්ලා හැඳුනුම්පත් සකස් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? නැවත හැඳුනුම්පත් විස්තර මොනවා හරි එතන අප්ඩේට් එකක් දානවා නම් ගබඩා කිරීමට අදාළව මෙහෙම නිකුත් කරා කියලා විස්තරයක් දානවා කියලා හිතමු. ඒ වගේ කරලා ඊට පස්සේ යා මොකද කරන්නේ? පුස්තකාල හැඳුනුම්පත නැවත ශිෂ්‍යයාට ලබා දෙනවා. ඊට පස්සේ මේ විදියට සම්පූර්ණ අන්තර පස්සේ අපි මොකද කරන්නේ? මේකෙත් අර වගේම පද්ධතිය මායිම ලකුණු කරගන්නවා. ඒ කියන්නේ අර தත්ත ගැලීම පද්ධතියට අදාළ ටික කොටු කරලා පෙන්නනවා. දැන් මෙතන තියෙන්නේ අර බැලුවොත් සන්දර්භ රූප සටහනමයි. සන්දර්භ රූප සටහන අර කොටුවක් වුණ පද්ධතිය ඇතුලේ තියෙන
ටික විස්තර කරලා තියෙනවා. ඒතකොට level 1 එකට එනකොට ප්‍රධාන විදිහට ප්‍රධානම ක්‍රියාවලිය අඳුර ගන්නවා. level 2 වලට එද්දී ප්‍රධාන ක්‍රියාවලිය වල තව උපක්‍රියාවල තියෙනවා නම් ඒ ටික හඳුනගෙන ඒව වෙන් කරලා මේ වගේ ලියන. දැන් මෙතන මතක තියාගන්න දත්ත ගබඩාවල M1 M2 M3 කියලා එන්න. දැන් මේ මැනුවල්නේ සියල්ලම උනේ. දැන් ඩිජිටල් පරිගණකගත දත්ත ගබඩා ගැන නෙමෙයිනේ කතා කරේ. මේක සාමාන්‍ය ලිපි ගොනු වල පුස්තකාලේ සාමාන්‍ය ක්‍රියාවලියක් විදිහට තමයි මේක ගියේ. එතකොට ඩිජිටල් එහෙම නැත්නම් පරිගණකගත මේ දත්ත ගැලීම් සටහන් නැන්දනම් ඒ වගේ දෙයක් කරා නම් මොකද වෙන්නේ? අපිට ඒවා D1 D2 ඒ විදිහට යන්නේ. දත්ත ගබඩාවේ ස්වභාවය අනුව තමයි ඒක නම් කරන එක තීරණය වෙන්නේ. හරි, මේ පාඩමට අදාළව මෙතනින් නතර කරන්නම්. මෙතනින් නතර කරන්නම් කියන්නේ අපි level 2DFD වලට එනකන් ආව දත්ත ගැලීම් සටහන් කතා කරලා ඉවරයි. ඊළඟට අපි බලමු මෙතන කොහොමද මේ ලේඛන ගැලීම් සටහනක් අඳින්නේ කියලා. ලේඛන ගැලීම් සටහන කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක දත්ත ගැලීම් සටහන වල දත්ත ගලාගෙන ගියා වගේ ලේඛන ගැලීම් සටහන වල ලේඛන ගලාගෙන යන විදිය නිරූපණය කරලා පෙන්වන එක. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු මේ ලේඛන ගැලීම් සටහන අඳින්නේ කොහොමද කියලා.